හරි. ඔන්න ඔය delta x කියන එක්කනාට එන උත්තරේ දිහා බලන නංගී මල්ලි අපිට කියන්න පුළුවන් මෙයාගේ මූල කොහොමද කියලා. ඒක අපි බලන්නේ මෙහිමයි මං ලිව්වොත් delta x කියන එක්කනා මං කිව්වා delta x තාත්වික එකක් එන්න ඕනේ. ABC කියන එක්කනා A, B, C කියන ඔක්කොම අවයවයක් තාත්වික සංඛ්‍යාවල හින්දා ABC කියන එකටත් මේ delta x එන්න ඕනේ මොකක් හරි තාත්වික උත්තරයක්. ඒ කියන්නේ එයා බිඳුවට වඩා කුඩා වෙන්න පුළුවන්, සමාන වෙන්න පුළුවන්, බිඳුවට වඩා විශාල වෙන්න පුළුවන්. මං කතා කරනවා ඔය delta x කියන එක්කනා විශාලයි බිඳුව ආය වෙන්න පුළුවන් delta x කියන එක්කනා කුඩයි බිඳුව. මෙන්න මේ delta x කියන එක්කනා කුඩයි බිඳුව වුණාම නංගී මල්ලී කියනවා මොකද්ද වෙලා තියෙන්නේ delta x කියන එක්කනා කුඩයි බිඳුව කියන්නේ මේ වර්ග මූල ඇතුලේ තමයි මෙයා තියෙන්නේ delta x ඉන්නේ මෙන්න මෙයා ඇතුලේ වර්ග මූලයක් ඇතුලේ. එතකොට x ට එන උත්තරේ මම මේ x වලගේ ආයෙ මේ පැත්තෙන් ලියාගත්තොත් x වල උත්තරේ මොකක්ද එන්නේ? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල delta x over 2a. එහෙනම් මේ delta x කියන එකනට ඍණ උත්තරයක් ආවා කියන්නේ ඍණ 5ට. ඔයා උත්තරයක් දන්නවද? ඍණ 5ට උත්තරයක් දන්නවද? 5 දන්නේ නැහැ කියනමු. 4 දන්නවා. 4 වර්ගමූලය ලියන්න පුළුවන් ධන 2යි හෝ ඍණ 2යි. හැබැයි නංගිමල්ලි වල දන්නවද ඍණ 4ට උත්තරයක්? ඍණ 4ට උත්තරයක් දන්නවා රිවිෂන් ළමයි හින්දා මෙයා ඍණ 4 කියන එකන වර්ගමූල 4 ලියා ගන්න පුළුවන් මොකද්ද 2යි i කියලා. ධන හෝ ඍණ 2යි i කියලා. ධන හෝ ඍණ 2යි i කියලා මෙයා ලියා ගන්න පුළුවන්. එතකොට නම් ගියමල්ලි මෙන්න මේ වගේ සංඛ්‍යාවලට අපි කියනවා මොකද්ද? අතාත්වික සංඛ්‍යාවක්. එහෙනම් මේ delta x කියන එකනට ඍණ එකක් ආවොත් මේ x ට එන්නේ මොකද්ද? මේ x වල උත්තරයට එන්නේ අතාත්වික සංඛ්‍යාවක්. ඒ හින්දා අපිට කියනවා delta x කියන එකන බිඳුවට වඩා අඩු වුණොත් අපි කියනවා ඒ වර්ග සමීකරණයේ මූල අතාත්විකයි කියලා. මූල අතාත්විකයි. මේ delta x කියන එකන විශාලයි බිඳුව වුණොත් අපි කියනවා මල්ලි නංගි මල්ලි මූල තාත්විකයි. මාත් එක්ක මේක ලියාගෙන යන්න. උතර කියන මූල තාත්විකයි කියලා. එතකොට delta x බිඳුව කියන එක නම් මෙතනින් ඉවරයි. ඊට පස්සේ මට කතා කරන්න පුළුවන් මේ delta x කියන එක නම් බිඳුවට වඩා විශාලයි හෝ සමානයි කියන එකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි delta x කියන එක නම් විශාලයි බිඳුව අනිත් කියන එක තමයි delta x සමානයි බිඳුව. මෙන්න මේ අවස්ථාවල නම් මල්ලි කියනවා delta x කියන එක නම් සුළු කරලා අපේ delta x වර්ග සමීකරණයෙන් අපි ABC හොයාගෙන delta x සුළු කරලා එයාට delta x බිඳුවක් આવොත් අපි කියනවා එයාගේ මූල තාත්වික සමපාතයි කියලා. මූල තාත්වික සමපාතයි. delta x කියන එක නා විශාල වුණොත් නම් අපි කියනවා මූල තාත්වික ප්‍රබින්නයි කියලා. ඒ කියන්නේ තාත්වික එකිනෙකට වෙනස් මූල දෙකක්. ඔන්න කියලා තමයි මූල තාත්වික ප්‍රබින්නයි කියලා කියන්නේ. මේක තවත් අපිට පල්ලෙහාට යන්න පුළුවන්. මෙන්න මෙයත් තව කොටස් දෙකකට බෙදෙනවා. delta x කොහොම හරි මෙතන අපි ඔප්පු කරන්න කියලා කිව්වොත් මම ඉස්සරහට කතා කරනවා delta x කියන එක නා බිඳුවට වඩා විශාල එයා සමානයි කියලා අවස්ථා එකක් ගත්තා අපි ඒ දෙකත් අවස්ථා දෙකකට බෙදුවා delta x විශාලයි බිඳුවයි delta x සමානයි බිඳුවයි delta x සමානයි බිඳුව නම් මූල තාත්වික සමපාතයි ඒ කියන්නේ එක මූලයක් තියෙන්නේ x1යි x2යි සමානයි ඒක තමයි මූල තාත්වික සමපාතයි කියන්නේ මෙතන මූල අතාත්විකයි එතකොට මෙතන තිබ්බ මූල තාත්වික ප්‍රබින්නයි කියලා ඒ කියන්නේ x1 අසමානයි x2 තාත්වික මූල දෙකක් ඒ වුණාට මූල දෙක අසමානයි මේකෙන් කොටස් දෙකකට එනවා නම් ගිමල්ලියේ delta x කියන එක අපිට
වර්ග පූර්ණයක් විදිහට ලියන්න පුළුවන් විදිහයි delta x කියන එකන වර්ග පූර්ණයක් විදිහට ලියන්න පුළුවන් අවස්ථාව කියලා දෙකක් වෙනවා. ඔන්න ඕකල නංගි මල්ලි කියනවා මේ වර්ග පූර්ණයක් විදිහට ලියන්න පුළුවන් කිව්වේ කොහොමද? දැන් 4 කියන එක නම් අපේ ලියන්න පුළුවන් මොකද්ද? 2 වර්ගය කියලා. එතකොට මම 4 වර්ග පූර්ණයක් විදිහට ලිව්වා. 9 කියන එක නම් ලියන්න පුළුවන් මොකද්ද? 3 වර්ගය. ඔය විදිහට ලියන්න බැරි ඒවාට කියනවා අපි වර්ගමූලයක් විදිහට ලියන්න බෑ. කොහොමද අපි? මේ 5 කියන එක ගත්තොත් ලියන්න පුළුවන් වර්ගමූලයක් විදිහට. මෙයා මූල 5 වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ වුණාට මෙතන එන්නේ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවක්ද? නෑ. ඔන්න ඔය දෙයට අපි කියනවා මෙන්න මෙහෙම. අපිට අවස්ථාවක් ආව delta x කියන එකන වර්ග පූර්ණයක් විදිහට අපි ලියන්න පුළුවන් නම් ගියේ මල්ලියේ අන්න ඒ වර්ග සමීකරණයේ මූල පරිමේයයි කියනවා. එතකොට මෙතන ලියන්න පුළුවන් අපිට මූල තාත්වික එතකොට ඒකේ මූල තාත්වික ප්‍රබින්න මේ පාත් එකේ දෙන්නේ. එතකොට තාත්වික ප්‍රබින්න පරිමේය මූල පවතී. ඒ වගේම මෙතන එතකොට අපිට මේ delta x කියන එක න පූර්ණ වර්ගයක් විදිහට ලියන්න බෑ කියන්නම් ගියේ මල්ලියේ. මෙයාගේ මූල තාත්විකයි ප්‍රබින්නයි ඒ වුණාට පරිමේය නැහැ. එතකොට මෙතන ලියන්න පුළුවන් මූල තාත්වික ප්‍රබින්න එනම් පරිමේය නැහැ කියන්නේ අපරිමේය මූල පවතී. ඒ කියන්නේ මූල 2 මූල 3 ඔන්න ඔය වගේ අපරිමේය සංඛ්‍යා 10 බෙදීම 3 මේ වගේ 3 බෙදීම 10 3 බෙදීම 10 ගන්න බෑ. ඔන්න ඔය වගේ මූල සංඛ්‍යා අපි ලියන්න පුළුවන් මේ අපරිමේය මූල තියනවා කියලා. මේ නෝට් එක දාගන්න. මම නෝට් එකත් ඔයා ෂෙයා කරනවා. මේ අපි ආපු පාර දාගන්න. මේ ටික ඔළුවේ තියෙන්න ඕනේ ඉස්සරහට යන්න. හරි. දැන් මම කතා කරනවා නම් මල්ලි දැන් අපි මෙතන chart එකක් දාලා ඉගෙන ගත්තා කොහොම මූල පවතින ආකාර 1 2 3යි 4යි 5යි 6යි. එක අප මූල තාත්වික වෙනවා. ඊට පස්සේ මූල delta x විශාලයි බිඳුව නම් මූල තාත්වික වෙනවා. ඊට පස්සේ delta x විශාල බිඳුව කියන එක නම් මූල තාත්වික ප්‍රබින්න වෙනවා. delta x සමාන බිඳුව මූල තාත්වික සමපාත වෙනවා. ඔන්න ඔය දේ. දැන් නංගි අපි මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කොහේ හරි කිව්වොත් සමීකරණයේ මූල අතාත්විකයි කියලා පෙන්වන්න කිව්වොත් නම් ඒ මල්ලේ අපි කරන්න වෙන්නේ මොකද්ද? සමීකරණයේ delta x අරගෙන එයාගේ මූල බිඳුවට වඩා කුඩයි කියලා පෙන්නනවා. එයාගේ මූල බිඳුවට වඩා කුඩයි කියලා පෙන්නුවොත් ඒකේ අපිට කියන්න පුළුවන් ඒ වර්ග සමීකරණයේ මූල අතාත්විකයි කියලා. අපිට අරන් වර්ග සමීකරණයක් අරන් එයාගේ delta x හොයලා එයාගේ මූල විශාල හෝ සමානයි බිඳුව කියලා පෙන්නුවොත් අපිට කියන්න පුළුවන් නම් ඒ මල්ලේ එයාගේ මූල තාත්විකයි කියලා. එතකොට කොහේ මූල තාත්විකයි කියලා පෙන්වන්න තිබ්බොත් අපි අනිවාර්යෙන් delta x කියන එකන විශාලයි හෝ සමානයි බිඳුව බව ඔප්පු කරන්න ඕන. විශාලයි බිඳුව විතරක් නෙවෙයි.
කොහේ හරි මූල තාත්වික ප්‍රබින්නයි කියලා ඔප්පු කරන්න තිබ්බොත් අපි ඒකේ ඩෙල්ටා x හොයාගෙන අපි ඩෙල්ටා x කියන එකන විශාලයි බිඳුව කියලා ඔප්පු කරන්න ඕන. එතකොට කොහේ හරි මූල තාත්වික ප්‍රබින්න පරිමේ මූල තියෙනවා කියලා කිව්වොත් එයාගේ ඩෙල්ටා x හොයාගෙන නම් ගියේ මල්ලියේ පූර්ණ වර්ගයක් විදියට ලියලා පෙන්වන්න ඕන. මෙන්න මේ කතන්දර කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක තමයි ඉස්සරහට කතා කරන්න යන්නේ. ඒකේ දැන් ඔය ඕවෙන් ගණන් හදන්න දෙනකොට නම් කියමු එක එක ආකාර වලින් අපිට ගණන් හදන්න දෙනවා. එතකොට මම පළවෙනි ආකාරය කතා කරොත් අපිට හම්බෙන පළවෙනි ආකාරය සාමාන්‍යයෙන් අපිට පළවෙනි ආකාරයට වෙන්නේ මේ මම එක එක ආකාරයෙන් ගණන් එන්න පුළුවන් මම ඔයාලා ඔලුවට දාගන්න ලේසි වෙන විදිහට මම ආකාර කීපයකට ඔයාලට මේක කියලා දෙනවා. පෙළක් ගණන් තියෙනවා නම් ගේ මල්ලි වර්ගජ සමීකරණයට මූල වර්ග සමීකරණ දීලා මේකේ මූල තාත්වික අතාත්වික වෙන බව පෙන්වන්න දෙනවා. ලියා ගන්නකො. මෙහිදී පළවෙනි ආකාරය. මෙහිදී සංකේතාත්මක වර්ගජ සමීකරණයක මූල තාත්වික වන හෝ අතාත්වික වන බව පෙන්වීම. තාත්වික වෙන බව පෙන්වනවා කියන්නන්ගේ මොකද්ද ඩෙල්ටා x කියන එක නා විශාල හෝ සමානයි බිඳුව කියලා පෙන්වන එක. අතාත්විකයි කියන්නේ ඩෙල්ටා x කුඩයි බිඳුව කියලා පෙන්වන එක. කොහොමද අපි මූල තාත්වික හා අතාත්වික වෙන බව පෙන්වන්නේ? එතකොට නම් ගියේ අපිට කරන්න ඕන අංගිමල්ලි අපිට කරන්න ඕන මූල තාත්වික වෙනවා නම් අපි කිව්වා ඩෙල්ටා x කියන එක නා විශාල හෝ සමානයි බිඳුව කියලා. එහෙනම් අපි කියන්න ඕන ඩෙල්ටා x මූල තාත්වික නම් ඩෙල්ටා x කියන එක නා කවදාවත් ඍණ වෙන්නේ නැහැ කියලා අපි ඔප්පු කරන්න ඕන. තාත්වික වෙන්න. තාත්වික වෙන්න අපි ඔප්පු කරන්න ඕන මොකද්ද මූල තාත්වික වන්නේ නම් විවේචක ලියා ගන්නවා. මූල තාත්වික වන්නේ නම් මූල තාත්වික වන්නේ නම් ඩෙල්ටා x සුළු කර එය ඍණ නොවන බව තහවුරු කළ යුතුය. තහවුරු කළ යුතුය. එතකොට නම් මල්ලි මේක අපි කරන්නේ අපි මේ ඩෙල්ටා x අරන් එයා පූර්ණ වර්ග විදිහට කීපයක එකතුවක් හරි පූර්ණ වර්ග සම්පූර්ණ වර්ගයක් විදිහට හරි ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඩෙල්ටා x එන උත්තරේ අපි ඩෙල්ටා x එන උත්තරේ අපි පූර්ණ වර්ගයක් විදිහට හරි නැතිනම් කොහොමද ඩෙල්ටා x කියන එක නා පූර්ණ වර්ගවල එකතුවක් විදිහට පූර්ණ වර්ග කිහිපයක එකතුවක් විදිහට අපි ලියලා පෙන්නනවා. මොකද පූර්ණ වර්ගයල් විදිහ ලියපනන්ගේ මල්ලි මේක ඇතුළට මොනවද දැම්මත් එළියට එන්නේ මොනවද? අනිවාර්යෙන් ධන උත්තරයක්. මේක ඇතුළට මොනවද දැම්මත් මෙතනින් එළියට ඇතුළට මොනවද දැම්මත් මෙතනින් එන්නේ ධන උත්තරයක්. මේක ඇතුළට මොනවද දැම්මත් මෙතනින් එන්නේ ධන උත්තරයක්. මේක ඇතුළට මොනවද දැම්මත් මෙතනින් එන්නේ ධන උත්තරයක්. එහෙනම් ධන උත්තර තුනක එකතුව කියන්නේ ධන උත්තරයක්. එහෙනම් ඩෙල්ටා x කියන මූල තාත්විකයි කියලා ඔප්පු කරන්න අපි මෙන්න මේ වගේ වර්ග පූර්ණයක් විදිහට කරලා පෙන්වන්න ඕන ඩෙල්ටා x කියන. ඍණයි කියලා ඔප්පු කරන්න කියන්නේ මොකද්ද? එතකොට ඩෙල්ටා x කියන එක නා ඍණ වතාවත්
පූර්ණ වර්ගයක් කියලා ඔප්පු කරොත් අපිට හරි මේක ඇතුළේ තියෙන එක නාය අනිවාර්යෙන් ධනයි. එහෙනම් ධන ඍණයෙන් වැඩි වුණාම උත්තරේ ඍණයි. නැතිනම් ඍණ වතාවක් වර්ග පූර්ණවල එකතුවක්. එතකොට මොකද වෙන්නේ? ඇතුළේ ඉන්න අනිවාර්යෙන් ධන උත්තරයක්. එයා ඍණයෙන් වැඩි වුණාම එන්නේ අපිට ඍණ උත්තරයක්. එහෙනම් මේ වගේ අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ නංගියේ මල්ලේ කියේ මම සරලම ආකාරය නැත්නම් අපිට කියන්න පුළුවන් එයාගේ නියත දීලා මෙයාගේ නියත ධනයි මේ අපි ABC කියන නියත දෙනවනේ. ඔය ABC කියන නියත ධනයි නැත්නම් ABC කියන ඍණ නියත ඍණයි කියලා එයාලට එක එක කන්ඩිෂන් දාලා තිබ්බොත් අපි ඒ කන්ඩිෂන් සලකා බලලා එතකොට ගාන වෙනස් වෙනවා. මම කිව්වේ මේ පොදුවේ උදාහරණයක් තමයි කියලා කිව්වේ. එහෙනම් ලියා ගන්න. මොකද්ද මේ විවේචකයේ ඍණ නොවන බව තහවුරු කරන්න ඕන. එතන මේ සඳහා මොකද කරන්නේ? විවේචකය පූර්ණ වර්ගයක් හෝ ලියාගන්න. මේ සඳහා විවේචකය පූර්ණ වර්ගයක් හෝ මම මේ නෝට් එකක් දෙන්නේ පස්සේ බලනකොට වලට මතක නැහැ. පූර්ණ වර්ගයක් හෝ වර්ග කිහිපයක එකතුවක් බවට හෝ ධන සංඛ්‍යා සමූහයක එකතුවක් බවට. ඒ කියන්නේ අර ABC කියනකට මොන හරි කන්ඩිෂන් දාලා තිබ්බොත් අපිට බලන්න පුළුවන් එයා ධනයිද ඍණයිද කියලා නියත ටික ධන සංඛ්‍යා සමූහයක ධන සංඛ්‍යා සමූහයක එකතුවක් බවට සුළු කර පෙන්විය යුතුය. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන් මයික් ඕන් කරලා ඕන ප්‍රශ්නයක් අහන්න ගැටලුවක් නැහැ. යුතුය. මේක නංගි අපිට උදව් වෙන පොඩි සුළු කිරීම් ටිකක් තියෙනවා. මම ඒ ටික දෙන්නම්. මේ ටික වලට වැදගත් වෙයි. දැන් වර්ග ගුණයක් ලියන්න නම් ඒ ධන b වල පූර්ණ වර්ගයක් විතර මෙයා ලියන්න නම් මෙයා අපිට මෙහෙම තියෙන්න ඕන කොහොමද? දැන් තමයි යාළුවෝ නැගිටලා ඉන්නේ. අලුතෙන් ඇඩ් වෙනවා. හරි. උදේම නැගිටින්න ඕන. a වර්ග ධන 2යි ab ධන b වර්ග කියලා නම් කොහේ හරි තිබ්බොත් අපිට එයා ලියන්න පුළුවන් a ධන b වල පූර්ණ වර්ගයක් විදියට. එතකොට a ඍණ b වල පූර්ණ වර්ගයක් විදියට නම් ලියන්න පුළුවන්. මෙහෙම තියෙන එක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. a ඍණ b වල පූර්ණ වර්ගයක් විදියට ලියන්න පුළුවන් නම් a වර්ගය ඍණ 2යි ab ධන b වර්ගය. මෙහෙම කොහේ හරි තිබ්බොත් එයා ලියන්න පුළුවන් අපිට a ඍණ b වල පූර්ණ වර්ගයක් විදිහට. ඒ වගේම තමයි අපි පද තුනක් ගත්තොත් a ධන b ධන c වල පූර්ණ වර්ගයක් විදිහට තිබ්බොත් ඔය මෙහෙම ලියන්න පුළුවන් කොහොම තිබ්බොත් පද තුනේ වෙන වෙනම වර්ග a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය ඊට පස්සේ 2යි ab ධන 2යි 2යි ab 2යි bc ධන 2යි ca ඔය විදිහට කොහේ හරි අපි ඔප්පු කරගත්තොත් නම් ඒ මල්ලේ එයා අපිට ලියන්න පුළුවන් a ධන b ධන c වල පූර්ණ වර්ගයක් විදිහට මේ වීඩියෝ එක ඔයාලා පුළුවන් නම් රෙකෝඩ් කරලා යාළුවන්ට ෂෙයා කරගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් මේක ගොඩ නගා ගන්න ඕන. මම මේ හැම එකටම දෙන්නේ නැහැ. මම මෙහෙම එකක් ලියුවොත් දැන් මැද ඍණ වුණොත් මෙහෙම a ඍණ b ධන c ඍණ d මේකේ පූර්ණ වර්ගයක් විදිහට ලියන්න කිව්වොත් කොහොමද තියෙන්න ඕන? ඉස්සරම පද හතරේ වර්ගය තියෙනවා. a ධන b වර්ගය ධන c වර්ගය ධන d වර්ගය. ආය මෙතන මැජික් නෑ මේක ඔලුවට දාගන්න. මොකද ඊට පස්සේ පද දෙකේ ගුණිතය තියෙන්න ඕන. මෙතන ධන තිබ්බේ හින්දා 2යි ධන ab. මෙතන තියෙන්නේ a වතාව ඍණ b. එහෙනම් ඍණ 2යි ab. ඊට පස්සේ මේ දෙන්න ඍණ 2යි bc. ඊට පස්සේ මේ දෙන්න
මොකද්ද ඍණ 2යි CD ඊට පස්සේ ගුණ වෙලා නැත්තේ මොකද්ද AB හරි හරි ඊට පස්සේ මේ දෙන්න A ගෙන් හැම එකක්ම ගුණ වෙලා තියෙන්නේ A ගෙන් B ගෙන් එතකොට ආයෙක මෙහෙම ලියව ගත්තා නම් ඔයාලට තේරෙනවා නැත්තම් මම ලියන එක දිහානේ බලන් ඉන්නේ ඉස්සරෝ මෙයා වැරා මෙතන ඉස්සරෝම A ගෙන් ගුණ කරා යන එතකොට ඉස්සරෝම එන්නේ ඍණ 2යි AB ඊට පස්සේ ධන 2යි AC ඊට පස්සේ ඍණ 2යි AD හරිනේ A ගෙන් ගුණ කරා ඊට පස්සේ අපි B ගෙන් ගුණ කරන් ගියොත් ඍණ 2යි AB ලිව්වනේ එහෙනම් ඍණ 2යි BC ඊට පස්සේ ඍණ 2යි නෑ ධන එනවා එතකොට ඍණ B වතාව ඍණ D 2යි BD එතකොට ඒක හරි ඊට පස්සේ අපි C ගෙන් ගුණ කරා යනවා මේ පැත්තේ ඔක්කොම ගුණ වෙලා තියෙන හින්දා 2යි CD මොකද්ද ඍණ ඔච්චරයි ඔය පද ටික අපිට තියෙනවා නංගි මල්ලියේ මේ විදිහට පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න පුළුවන් එතකොට අපිට එන ආකාරයට ඔයාලා හදා ගන්න ඕන මේ ටික උදව්වක් වෙන විදිහ තමයි මම මේ විදිහට දුන්නේ මේව තමයි වර්ග පූර්ණයෙන් ලියන්නේ කියලා හරි මේ ටික ලියා ගන්න ඔය ටික ලියා ගන්න තව ගොඩක් වෙලාවට හම්බෙන එකක් තමයි මේ වගේ එකක් මෙහෙම තිබ්බොත් A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ඍණ AB ඍණ BC ගොඩක් ගණන් වල හැම ඍණ CA කියලා තිබ්බොත් මෙයා ගොන් පූර්ණ වර්ගයක් කියලා ලියාගන්නේ මම මෙයාව දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදා ගන්නවා එහෙනම් 2යි A වර්ගය 2යි B වර්ගය 2යි C වර්ගය ඍණ 2යි AB ඍණ 2යි BC ඍණ 2යි CA හොඳට දැකලා පුරුදු වෙන්න. දැන් මෙතන භාගය මන් තියාගෙන මෙයා ඍණ 2යි ABත් එක්ක තියෙන්න. කවුද මේක වගේ ඍණ 2යි AB එහෙනම් A වර්ගයකුයි B වර්ගයකුයි මට ඕන. එහෙනම් මම ලියනවා මෙතනින් එක A එකක් ගන්නවා A වර්ගය දන ඍණ 2යි AB මෙතනින් B එකකුත් ගන්නවා. එතකොට මෙතන B එකකුයි තව A එකකුයි ඉතුරු වෙලා තියෙනවා. මෙතන ඍණ 2යි ඍණ 2යි BC එහෙනම් මෙතන තියෙන්න ඕන B වර්ගය මම ඊටු B වර්ගය මෙතනින් ගත්තා ඍණ 2යි BC ධන C වර්ගය එයා හරි ඊට පස්සේ ඉතුරු එක්කනා මොකවුද මෙතන තව A වර්ගයක් ඉතුරු වෙනවා ඍණ 2යි CA එයාට දෙනවා තව C වර්ගයක් ඉතුරු වෙනවා එතකොට නම් ඉමලි මෙයා ලියන්න පුළුවන් මොකද්ද මේ තියෙන්නේ භාගයයි A ඍණ B වල පූර්ණ වර්ගය A ඍණ B වල පූර්ණ වර්ගය මේ තියෙන්නේ B ඍණ C වල පූර්ණ වර්ගය මේ තියෙන්නේ A ඍණ C වල පූර්ණ වර්ගය එහෙනම් මේ වර්ග තුනක අපිට එකතුවක් විදියට ලියන්න පුළුවන් එහෙනම් මෙයා ධනයි හෝ බිඳුවයි මෙයා ධන හෝ බිඳුවයි මෙයා ධන හෝ බිඳුවයි එහෙනම් මේ මුළු කෑල්ල විශාලව සමානයි බිඳුව වෙන විදියට අපිට ඔප්පු කරන්න පුළුවන් ওই විදියට තමයි අපි ගැටළු වල මේක යොදාගන්නේ හරි මේ විදිහට තමයි යොදාගන්නේ මේ ටික ලියාගත්ත නැති මම මේ නෝට් එක අනිවාර්යෙන් දානවා මග උතන් එතනින් පුරව ගන්න මම මෙතන කරන් යන්න අපි 8 වෙනකම් විතරයි වෙලාව තියෙන්නේ හින්දා පොඩි ගානක් දුන්නොත් පොඩි ගානකට ගියොත්
සරලම ගානක්. මෙන්න මේ මට හදා දෙන්න. x වර්ගය ඍණ 2යි ax ධන a වර්ගය ඍණ b වර්ගය ඍණ c වර්ගය කියන සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න. විනාඩියක් දෙන්නම් පොඩ්ඩක් try කරන්න මේකට. ඉස්සරවම අපි ලියා ගන්න ඕන මොකද්ද? delta x. delta x ලියාගෙන බලන්න මොකද delta x වෙන්නේ කියලා. මත් එක්කම ඔයාලට ගණන් දාන්නම් group එකට. මම මේක කොහොමද හදන්නේ කියලා දෙන්න. එතකොට delta x ගන්නවා. delta x අතුරුම් ලියා ගත්තොත් ඉස්සරවම x පදයේ සංගුණය කීයද? ඍණ 2යි a වල පූර්ණ වර්ගය ඍණ 4යි ඒ කියන්නේ x වර්ග පදයේ සංගුණකය 1යි c. c කියන්නේ මේ පදේ මොකද්ද? a වර්ගය ඍණ b වර්ගය ඍණ c වර්ගය. මේක අපිට සුළු කරපුවාම එනවා නම් මේ මල්ලේ කොහමද? 4යි a වර්ගය ඍණ 4යි a වර්ගය ධන 4යි b වර්ගය ධන 4යි c වර්ගය. සරල ගානක්. මේකට මෙයා යනවා. එතන ලියන්න පුළුවන් 4 වතාවක් b වර්ගය ධන c වර්ගය. මෙයා කොහොමද අපි ධනයි කියන්නේ? ධනයි කියන්නේ මේමයි. මේක එතකොට ලියන්න ඕන මොකද්ද? ඡේදයක් b, c අවයවයක් r. ඕනම නංගි තාත්වික සංඛ්‍යාව. මේක මතක තියාගන්න. ඕනම තාත්වික සංඛ්‍යාවක වර්ගය කියන එක න අනිවාර්යෙන් උත්තරේ ධනයි. ලියා ගන්නකො ඒක වාට වැදගත් වෙයි. එතන නෝට් කියලා දාලා මයිකයි මේක දුන්නේ. ලියා ගන්න. ඕනෑම තාත්වික සංඛ්‍යාවක හෝ සංඛ්‍යාවල කියන්නේ එකට වඩා වැඩි සංඛ්‍යා දෙක තුනක එකතුව සංඛ්‍යාවල එකතුවක වර්ගය සෑම විටම ධන හෝ ශුන්‍යයට සමාන වේ. ඒ කියන්නේ a කියන එකන තාත්වික සංඛ්‍යාවක් නම් ගිය මල්ලේ අනිවාර්යෙන් ඒ වර්ගය කියන එකන විශාල හෝ සමානයි බිංදුව කියලා අපි ලියන්න පුළුවන්. ඒතකොට ලියනකොට අපි කියන්න ඕන ඒ BC කියන එකනත් ඒ අදාළ එකන තාත්වික සංඛ්‍යාවක් කියලා අපි දීලා තියෙන්න ඕන. b කියන එකන තාත්වික සංඛ්‍යාවක් නම් ගිය මල්ලේ අපි ලියන්න පුළුවන් b වර්ගය කියන එකන විශාල හෝ සමානයි බිංදුව. තාත්වික සංඛ්‍යා කියන්නේ මේ ඍණ ධන භාග සංඛ්‍යා හැම එකම වර්ගය ධන සංඛ්‍යා. හැබැයි 5යි වල වර්ගය මොකද්ද? 5යි කියන්නේ මොකක්ද? තාත්වික සංඛ්‍යාවක්. කීයද? 25යි i වර්ගය. i වර්ගයට ඍණ එක දාපුවම ඍණ 25. එතකොට අතාත්වික සංඛ්‍යාවල වර්ගය ඍණ වෙන්න පුළුවන් ධන වෙන්නත් පුළුවන්. අදාළ නැහැ. මොකක් හරි තාත්වික සංඛ්‍යාවක් දීලා තිබ්බොත් ඒකේ වර්ගය අනිවාර්යෙන් ධනයි. ඒ වගේම මේ තාත්වික සංඛ්‍යා දෙකේ එකතුවේ වර්ගයත් අනිවාර්යෙන් ඒ ධන b වල එකතුවේ වර්ගයත් අනිවාර්යෙන් නම් මල්ලි බිංදුවට සමාන හෝ විශාලයි. හරි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් BC තාත්වික
क्या බැවින් b වර්ගය විශාල හෝ සමානයි බිඳුව හා c වර්ගය විශාල හෝ සමාන බිඳුව වේ. එහෙනම් එම නිසා b වර්ගය ධන c වර්ගය වතාවක් 4 මෙයා කියන එක නා විශාල හෝ සමානයි බිඳුව. මෙන්න මේ විදිහට ඔයා උත්තර ලියවනම් ආයෙ කපන්න දෙයක් නෑ ලකුණු ඔක්කොම හම්බෙලා. කරනම් වාලේ කරන්න එපා මේක ඔලුවට දාගෙන යන්න. මේ නෝට් එක ලියා ගන්න. හරි. තව පොඩි ගානක් හැදුවොත් මම නෝට් එක දානවා මග හැරෙන තැන ලියා ගන්න. දෙවෙනි ගාන මේක බලන්න. a ඍණ b ධන c වල c වතාවත් x වර්ගය ධන මම මේක දුන්නේ කියලා කියන්නම් a ඍණ b වල x ධන a ඍණ b ඍණ c සමානයි බිඳුව. මේ වගේ එකක් දුන්නොත් නම් බය වෙන්න එපා. මොකද්ද කියන්නේ මේකේ මූල තාත්වික බව පෙන්වන්න try කරන්න. මේ හදන ගණන්නේ මේ හදන ගණන් වලින් මම කියලා දෙන පොයින්ට් තමයි ඔලුවට දාගන්න ඕන. මම තව ගණන් දෙනවා සාකච්ඡා කරනවා වෙන දවසක. මාත් එක්ක හදන් ගියොත් මේකේ ඩෙල්ටා x කියන්න පුළුවන් යන්නන්ගේ x පදයේ සංගුණය. එතකොට abc නෙමෙයි x පදයේ සංගුණය කියලා අපිට මතක තියාගත්තා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද්ද? 2යි a ඍණ b පදයේ සංගුණකේ වර්ගය ඍණ 4යි x වර්ග පදයේ සංගුණක මොකද්ද a ඍණ b ධන c වතාවත් මොකද්ද a ඍණ නියත පදයේ පදය ඍණ c delta x ඊට පස්සේ මම සුළු කරන්න බය නැතුව 4 වතාවක් a වර්ගය ධන b වර්ගය ඍණ 2යි a b මෙතනින් එනවා 4 වතාවක් මම 4 එළියට ගන්නවා පොදුවේ. ඔකට පොදු ඒවා තියාගන්නේ. ඒවා මතක තියාගන්න පොදු ඒවා අපි එළියට අරන් ගණන් හදනවා. එතකොට 4 වතාව මෙතන ලියන්න පුළුවන්. මෙතනත් එනවා. මෙතන ඍණ. a වර්ගය මෙයා වැඩුණාම ඍණ a b ඍණ ac ඊට පස්සේ මෙයාගෙන් වැඩි කරන් ගියොත් ඍණ ba ධන bc sorry වැරදුනා 100න් වැඩි කරන් යන්න ඕන. ඍණ b වලින් ගන්න ඍණ ba ඊට පස්සේ ධන b වර්ගය ඊට පස්සේ ඍණ ධන ධන bc ඊට පස්සේ c වලින් වැඩි වෙලා යනවා ධන ca ඊට පස්සේ ඍණ cb ඍණ c වල වර්ගය මෙයා සුළු කරොත් 4 එළියට ඉන්නේ
a වර්ගය ධන b වර්ගය ඍණ 2යි ab ඍණ වලින් වැඩිලා යනවා ඍණ a වර්ගය ධන ab ඍණ ධන ac ධන ba ඍණ b වර්ගය ඍණ bc ඍණ ca ධන cb ධන c වර්ගය. ඕක තමයි අපිට එන්නේ. මම සුළු කරොත් ඒට a යනවා bට b යනවා. තව මොනවද යන්නේ? මෙතන 2යි a මේ ab ab 2යි ab මෙයත් එක්ක යනවා. මෙයත් එක්ක යනවා. ඊට පස්සේ ධන ac ධන ac ඍණ ac එයත් යනවා. ඊට පස්සේ ඍණ bc ධන bc ඔයත් යනවා. බය වෙන්න දැක්කන උඩ ලොකුවට තිබ්බට ඔක්කොම ගිහිල්ලා. එතන ඉතුරු වෙන්නේ කවුද එතකොට? 4 වතාවක් c වර්ගය. එහෙනම් මෙයා ලියන්න පුළුවන් අපිට කොහොමද? හතර කොහොමද තාත්වික සංඛ්‍යාවක්නේ c වල වර්ගය. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන්. මම ලියනවා මොකද්ද? මෙහෙම ලිව්වනම් ගැටලුවක්ම නැහැ. c අවයවයක් r එම නිසා c වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව වේ. ඒ වගේම එහෙනම් 4යි c වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව. එහෙනම් මේකේ ඩෙල්ටා x කියන එක නා විශාල හෝ සමාන වූ බිඳුවයි. එම නිසා මෙහි මූල තාත්වික වේ. දාගන්න. මම තව ගණන් ගෲප් එකට දාන්නම් ඔයාලා දවල්ේ හදන්න. මේ නම් දැන් මේ අපි මේ කතා කර ගණන් දෙකම මූල තාත්විකයි. ඒ කියන්නේ අපි ඔප්පු කරේ විශාලයි හෝ සමානයි බිඳුව. මෙන්න මේ ගාන ලියාගන්න. මේකේ කියන්නේ තුන්වෙනි ගණනේ අපි. මේකේ ගාන ලියාගන්න p යනු ශ්‍රිතයක් තාත්වික නියතයක් විතර. p යනු තාත්වික නියතයක් පිට ගාන ලියාගන්න x ඍණ 2 වතාවක් x ධන 1 සමානයි p වතාවක් x ධන x ඍණ 1. p වතාවක් x ඍණ 1 වර්ගජ සමීකරණය ලියගන්න. වර්ගජ සමීකරණයට තාත්වික ප්‍රභින්න මූල දෙකක් ඇති බව පෙන්වන්න. දැන් මෙතන නම් ඊමණේ මෙහෙම කියලා තිබ්බොත් ඩෙල්ටා x විශාල හෝ සමාන බිඳුව කියලා ඔප්පු කරොත් අපිට ලකුණු හම්බෙන්නේ නෑ ඔක්කොම. අපිට මොකද්ද පෙන්වන්න ඕන? ඩෙල්ටා x කියන එකන විශාලයි බිඳුව කියලා පෙන්වන්න ඕන මේ ගානේදී. හරිනේ. ඩෙල්ටා x විශාලයි බිඳුව කියලා. විශාල හෝ සමාන බිඳුව කියලා අපිට පෙන්නලා ඇති. වැඩක් නෑ මොකද තාත්වික ප්‍රභින්නයි. අපේ chart එකේ කොතනද ඉන්නේ බලන්න මෙයා. කො අපේ chart එක
මෙතන තමයි ඉන්නේ මූල තාත්විකය කියන කතන්දරය. මූල තාත්විකය කියනකොට මෙයා මෙතන. මූල තාත්වික ප්‍රබින්නයි කියනවනේ මෙන්න මෙයා මෙතෙන් යන්න ඕන. ඩෙල්ටා x කියන එක නම් විශාල බිඳුව වෙන්න ඕන. හරිනේ. එතකොට අපි මේකේ වාද තියා ගන්න පාතරණ එක. එතකොට ඩෙල්ටා x වලට උත්තර ලියා ගන්නවා ඒ ගානේ. ඩෙල්ටා x ලියා ගන්න. ඩෙල්ටා x මොකද්ද? ඩෙල්ටා x ලියා ගන්න කලින් පුතේ මොකද්ද මේකේ වර්ග සමීකරණයක් අපිට පේනවද? දැක්ක ගමන් ලියන්න පුළුවන් ද වර්ගජ සමීකරණ? sorry ඩෙල්ටා x. එහෙනම් ඩෙල්ටා x ලියන්න කලින් මේක වර්ගජ සමීකරණයක් බවට පෙරලාගෙන ඉන්න ඕන. මම මේක පෙරලා ගත්තොත් වර්ගජ සමීකරණයක් විදියට. තියෙන x ඍණ 2යි x ධන 1යි සමානයි p වතාවක් x ඍණ 1. මම සුළු කර ගන්නවා මේ පැත්ත. මේ පැත්ත සුළු කරගත්තොත් x වර්ගය ධන x ඍණ 2යි x ඍණ 2 x වර්ගය ඍණ 2යි x ඍණ 2 සමානයි p වතාවක් x ඍණ 1. එහෙනම් ලියන්න පුළුවන් x වර්ගය හරි. පොඩි තාක්ෂණ අපි නැවතුවේ ඍණ x ඊට පස්සේ ඍණ 2 px ඍණ p මම මෙතන x වර්ගය x පද එළියට ගත්තොත් මෙතනින් එනවා ඍණ 1 ඍණ p මේ පැත්තට ආපුවාම ඊට පස්සේ ඍණ 2 ධන p එනවා සමාන බිඳුව ටක් ගාලා ලියා ගන්න x වර්ගය ඍණ 1ක් ගත්තොත් ඍණ x 1 ධන p ධන p ඍණ 2. ඕක තමයි අපේ වර්ගජ සමීකරණය. නංගිමනේ දැන් අපිට පුළුවන් මෙයාගේ ඩෙල්ටා x ලියන්න. ඩෙල්ටා x සමානයි ඍණ 1 ධන p වල පූර්ණ වර්ගය ඍණ 4යි a c කියන්නේ p ඍණ 2යි. සුළු කරලා බලන්න ඩෙල්ටා x විශාල බිඳුව කියලා ඔප්පු කරන්න try එකක් දෙන්න. නෑ තව ටිකක් පුළුවන්. අද මේ කියන්නේ ඩෙල්ටා x මොකක්ද දෙන්නේ? සුළු කරගත්තොත් ඩෙල්ටා x සමානයි එහෙනම් මෙතනින් එනවා 1 ධන p වර්ගය ඍණ වැඩක් නෑ ඍණ ධන එනවා
ධන 2p ඍණ 4p ඊට පස්සේ ධන 8යි. මෙතනින් එනවා p වර්ගය ධන නෙවෙයි ඍණ 2p ඍණ 2p ඊට පස්සේ මෙතන එනවා ධන 9. දැන් නම් ගේමනේ මේක වර්ග පූර්ණයක් විදිහට අපි කොහොම හරි මේ විචල්‍යයන් ටික අපි වර්ග පූර්ණයක් ඇතුළට අපි දා ගන්න ඕනේ. නැත්නම් අපේ වැඩේ හරියන්නේ නැහැ. මෙයා ලියන්න පුළුවන් නේද නම් p වර්ගය ඍණ දේවතාවක් p වතාවක් 1. එහෙනම් මේ පැත්ත වර්ග පූර්ණයක් විදිහට තියෙන්න නම් මේ පැත්තේ තියෙන්න ඕනේ එකේ වර්ගය. එකේ වර්ගය එළියට ගියට පස්සේ මෙතන 8ක් ඉතුරුයි. දැන් අපිට ලියන්න පුළුවන් මෙයා පූර්ණ වර්ගයක් විදියට. කොහමද? මේ විචල්‍යයන් ටික අනිවාර්යයෙන් පූර්ණ වර්ගයක් ඇතුළට දාන්න ඕනේ. එතකොට අපිට එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් එළියට එන්නේ තාත්වික සංඛ්‍යා නම් ධන. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් p ඍණ 1 පූර්ණ වර්ගය ධන 8 කියලා. 8 කියන එක ධන සංඛ්‍යාවන්නේ. එහෙනම් මෙතන ලියන්න පුළුවන් නම් මල්ලේ p අවයවයක් r හින්දා p ඍණ 1 කියන එකන ගේ වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව. ඒ වගේම 8 කියන එකන විශාලයි බිඳුව. මෙන්න මේ දෙකෙන්ම අපිට කියන්න පුළුවන් නම් මල්ලේ p ඍණ 1 වර්ගය ධන 8 කියන එකන විශාලයි බිඳුවයි සමානයි බිඳුව වෙනවද? මේ 8 තියෙන හින්දා මේ කැලේ සමානයි බිඳුව වෙන්නේ නැහැ. ඒ හින්දා මේ විශාලයි හෝ සමාන කැලෙන් විශාල ලකුණු විතරයි අපිට එන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා x කියන එකන විශාලයි බිඳුව. එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා මෙහි මූල තාත්වික ප්‍රබින්න වේ. දාගන්න. හරි අපි ටක් ගාලා යන් උදෙත් තුනක් මම තව ගණන් දෙන්න ඔයා try කරන්න ඊට පස්සේ එක හරි තව පොඩි දෙයක් නෝට් කියලා දාගන්න තව පොඩි දෙයක් මම ඔයාලට කියලා දෙනවා උදේ පාන්දර නැගිට එකේ වටිනාකම හරි සටහන් දාගන්න නෝට් කියලා නෝට් කියලා දාගන්න අපි දන්නවා පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නවනේ මොනවද මේ මූල 3 මූල 2 මෙන්න මේ වගේ ඒවා මොනවද අපරිමේය සංඛ්‍යා කරණි කියලා කියන්නේ අපරිමිත සංඛ්‍යා එතකොට නංගී මල්ලි පරිමේය සංඛ්‍යයි අපරිමේය සංඛ්‍යයි කියන්නේ මොනවද තාත්වික සංඛ්‍යාවල උපකුලකයක්. එහෙනම් තාත්වික සංඛ්‍යාවල උපකුලකයක් කියන්නේ අපි මූල පරිමේය හරි අපරිමේය වෙනවා කියන්නේ. මූල
පරිමේයයි අපරිමේය වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ රියල් සංඛ්‍යා ඇතුලේ තමයි මේ පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා තියෙන්නේ. පරිමේය සංඛ්‍යාවක් තියෙන්නේ නම් ගියේ රියල් පාර්ට් එක ඇතුළෙමයි. අපරිමේය සංඛ්‍යාවක් තියෙන්නේ රියල් පාර්ට් එක ඇතුළෙමයි. එහෙනම් මූල පරිමේය අපරිමේය වෙනවා කියන්නේ තාත්වික අනිවාර්යෙන්ම තාත්වික අපරිමේය මූල තාත්වික පරිමේය මූල. ප්‍රබින්න මූලත් වෙලා. හරිනේ. මොකක් හරි සංඛ්‍යා පද්ධතියක මෙහෙම ගත්තොත් ලියා ගන්න නෝට් එකක් දාලා A, B, C තාත්වික පරිමේය සංඛ්‍යා විට A, B, C මේක ගොඩක් වැදගත් A, B, C තාත්වික පරිමේය සංඛ්‍යා විට තාත්වික පරිමේය සංඛ්‍යා විට වර්ග සමීකරණයක් දෙනවා ax වර්ග ධන bx ධන c සමානයි 0 කියලා. අපේ පොදු වර්ග සමීකරණය આવොත් මෙයාගේ x කියන්නේ මොකද්ද? x කියන්නේ ඍණ b සමීකරණය ධන හෝ ඍණ වර්ගමූල delta x over 1a. නංගි මල්ලි හොඳට මතක තියාගන්න මෙහෙම වර්ග සමීකරණයක් දීලා මෙහෙම වර්ග සමීකරණයක් දීලා ඒකේ අපේ ABC කියලා තාත්විකත් නියත නම් ABC කියලා තාත්වික මේ ABC තාත්වික පරිමේය සංඛ්‍යා නම් තාත්වික පරිමේය සංඛ්‍යා නම් ABC සමානයි 0 ax වර්ග ධන bx ධන c සමානයි 0 කියලා වර්ග සමීකරණ තියෙනවා. මේකේ මූල අපිට මේ විදිහට ලියන්න පුළුවන්. බැරි වෙලාවත් මේ මූල මේකේ මූල තාත්වික පරිමේය වනේ delta x පූර්ණ වර්ගයක් විදිහට ලිව්වොත්. එතකොට මේකේ මූල පරිමේය වෙන්න නම් මොකක්ද වෙන්නේ? අපි ඉස්සරින් ඉගෙන ගත්තා delta x කියන එකන පූර්ණ වර්ගයක් විදිහට ලිව්වොත් නම් මේ වර්ග සමීකරණයේ මූල තාත්විකයි. හරිනේ. මං කියන්න ගියේ ඕක නෙවෙයි. මෙන්න මේක තමයි මං කියන්න ගියේ. ලියා ගන්න. එහෙම අපි ලියාගත්තා. දරුවක් දා ලියා ගන්න. මේක තමයි පරිමේය වෙන්න අවශ්‍යතාවය. පරිමේය වීමට අවශ්‍යතාවය තමයි මේක. රයිට්. මේක තමයි වැදගත්ම දේ ලියා ගන්න. A, B, C තාත්වික පරිමේය සංඛ්‍යා වන ax වර්ගය ධන bx ධන c සමානයි 0 x වර්ගය ධන bx ධන c සමානයි 0 වර්ගජ සමීකරණේ වර්ගජ සමීකරණේ a ධන b ධන c සමානයි 0 වේ නම් එහි මූල අනිවාර්යයෙන්ම තාත්වික පරිමේය වේ.
මොකද්ද කිව්වේ එතකොට? මේ වර්ග සමීකරණයක් තියෙන මුල ABC මේක ඔලුවට දාගන්න ABC තාත්වික පරිමේය සංඛ්‍යා වන AX වර්ග ධන BX ධන C සමානයි බිඳුවේ අපි ලියන්න පුළුවන් A ධන B ධන C සමානයි බිඳුවේ නම් ඒ මූල අනිවාර්යයෙන්ම තාත්වික සංඛ්‍යා වෙයි. තාත්වික පරිමේය වෙයි මූල. එහෙනම් මොකක් හරි වර්ගජ සමීකරණයට අපි මේකේ කපටි වෙන්න ඕන. මොකද්ද කපටි වෙන්න ඕන කියේ? මොකක් හරි වර්ගජ සමීහම ABC තාත්වික පරිමේය සංඛ්‍යා වෙලා AX වර්ග ධන BX ධන C කියලා වර්ගජ සමීකරණයක් තිබ්බොත් බැරි වෙලාවත් ඒකේ මූල තාත්වික පරිමේයයි කියලා තිබ්බොත් පරිමේයයි කියලා තිබ්බොත් අනිවාර්යෙන් ලියන්න පුළුවන් මූල තාත්වික පරිමේයයි කියලා ලියන්න තිබ්බොත් කියන්න පුළුවන් A ධන B ධන C සමානයි 0 කියලා. ඒ වගේම A ධන B ධන C සමානයි 0 වුණොත් අපිට ලියන්න පුළුවන් ඒකේ මූල තාත්වික පරිමේයයි කියලා. ඔලුවට දාගන්න ඔය ගොඩාක් අමාරු සුළු කිරීම තියෙන වර්ගජ සමීකරණ ලේසියෙන් සුළු කරන්න පුළුවන් මෙන්න මේක පාවිච්චි කරා. මම කොහොමද කියලා කියන්නම් ගානකින්ම මේක ලියා ගන්න. තේරුම් නැත්නම් අහන්න. ABC තාත්වික පරිමේය සංඛ්‍යාවට AX වර්ග ධන BX ධන C සමානයි 0 කියලා එකක් තියෙනවා. එතකොට A ධන B ධන C සමානයි 0 වෙනවා නම් එහි මූල අනිවාර්යයෙන්ම තාත්වික පරිමේය වෙනවා. මූල තාත්වික පරිමේය නම් අනිවාර්යෙන් A ධන B ධන C සමානයි 0යි. හැබැයි මෙහෙම වෙන්න නම් ABC කියන කට්ටියත් මූල ABC කියන කට්ටියත් තාත්වික පරිමේය සංඛ්‍යා වෙන්න ඕනේ. එහෙම තමයි මෙහෙම වෙන්නේ. එහෙනම් පොඩි ගානකට ගියොත් නෝට් එක දෙනවා බැරි වුණොත් නෝට් කරගන්න ගානක් දෙනවා පොඩි ඒ හතරවෙනි ගාන වෙන්න ඕන ලියගන්න PQR තාත්වික පරිමේය සංඛ්‍යා විට පීරින Q x වර්ගය ධන Q ඍණ R x ධන R ඍණ P සමානයි බිඳුව සමීකරණයට තාත්වික පරිමේය මූල ඇති බව පෙන්වන්න. කොහොමද කියන්නේ දැන් උඩ නෝට් එක දිහා බැලුවොත් නෝට් එක දිහා බලන්න කියලා තියෙනවා ඒ නෝට් එක කියලා තිබ්බේ ABC කියලා තාත්වික පරිමේය සංඛ්‍යා නම් එතකොට AX වර්ග ධන BX ධන C සමානයි 0 වර්ග සමීකරණේ ගත්තොත් A ධන B ධන C සමානයි 0 කියලා ලියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් AX වර්ග ධන BX ධන C සමානයි 0 වර්ග සමීකරණයේ මූල තාත්වික පරිමේයයි කියලා. දැන් මේකේ කියන්නේ PQR කියන තාත්වික පරිමේය සංඛ්‍යා තුනක් තියෙනවා. එතකොට මෙහිම තියෙනවා P ඍණ x වර්ගය Q ඍණ x මෙහිම සමාන 0 කියලා වර්ග සමීකරණයට තාත්වික පරිමේය මූල ඇති බව පෙන්වන්න. මේ වගේ ගානක් දුන්න ගමන් නම් ගියේ ඩෙල්ටා x ලියා ගන්න කලින් පොඩි දෙයක් කරන්න. මොකද්ද කරන්නේ? මම මේ ගාන ලියාගත්තොත් තේරෙයි P ඍණ Q x වර්ගය ධන Q ඍණ R x ධන R ඍණ P සමානයි 0 මම මේක මෙන්න මේ කැල්ල ගන්නවා A කියලා මේ කැල්ල ගන්නවා B කියලා මේ කැල්ල ගන්නවා C කියලා මෙන්න මේ මූල දැන් නම් ඉස්සලා කිව්වා PQR ABC කියන එකන උඩ එකේදී ABC කියන එකන
තාත්වික පරිමේය නම් ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවේ කියන වර්ග සමීකරණයේ මූල තාත්වික පරිමේය වෙනවා. ඒ අතරම a ධන b ධන c සමානයි බිඳුවත් වෙනවා කියලා කිව්වා. a ධන b ධන c සමානයි බිඳුව වෙනවා නම් නේ උඩ කිව්වේ මොකද්ද? මේක හරියට ඔලුවට දාගන්න. නේ උඩ කියනවා a ධන b ධන c තාත්වික පරිමේය සංඛ්‍යාව වන විට ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. a ධන b ධන c සමානයි බිඳුව වෙනවා නම් අපිට කියන්න පුළුවන් එහි මූල අනිවාර්යෙන් තාත්වික පරිමේය වෙනවා කියලා. එහෙනම් මූල තාත්වික පරිමේය වෙනවා නම් අපිට කියන්න පුළුවන් a ධන b ධන c සමානයි බිඳුවයි කියලා. ඔලුවට ගියා. එහෙනම් මෙතන නම් ඊමල්ලි අපි ලියන්න පුළුවන්. මෙතන කියලා තියෙන PQR තාත්වික පරිමේය සංඛ්‍යා තියනවලු මෙහිම වර්ග සමීකරණයක් තියෙන සමීකරණ තාත්වික පරිමේය මූල ඇති බව පෙන්වන්න. අපි කපටි වෙන්නේ න තාත් මෙයාලා කියන අනිවාර්යෙන් මේකට තාත්වික පරිමේය මූල ඇති බව පෙන්වන්න. මොන නොකිය කියනවා මේකේ තාත්වික මූල තියෙන්නේ කියලා. ඒ PQR කියන කට්ටියත් පරිමේයයි කියලා කියනවා. එහෙනම් අපි ගත්ත ගමන් ලියන්න පුළුවන් නම් ඊමල්ලි මේ නියත පද තුනේ එකතුව බිඳුවක් වෙන්නවා අනිවාර්යයෙන්ම දන්නවා. A ධන B ධන C සමානයි බලමු මොකක්ද වෙන්නේ කියලා. මොකද්ද? P ඍණ Q ධන Q ඍණ R හොඳට බලා ගන්න. ධන R ඍණ P මේක මොකෝ වෙන්නේ? මේ P ට ඍණ P කැපෙනවා. ඍණ Q ට ධන Q කැපෙනවා. ඍණ R ට ධන R කැපෙනවා. එහෙනම් නම් ගියේ මල්ලි මොකද උනේ? එයා බිඳුවක් වුණා. මෙයා බිඳුවක් වුණා. එහෙනම් මෙයා බිඳුවක් වුණ හින්දා අපිට ලියන්න පුළුවන් a ධන b ධන c සමානයි බිඳුව. එහෙනම් මෙතනින් අපි මම බලන්න මම මෙහෙම කරන්නේ මොකද කියලා ඔයාලා හොඳට බලන්න. b සමානයි ඍණ a ධන c. හරි. ඕක අරන් මම යනවා දැන් අපේ වර්ග සමීකරණය මොකද්ද? මේක විදිහට වර්ග සමීකරණේ ax වර්ග ධන bx ධන c. A කියන්නේ මොකද්ද? P ඍණ Q. B කියන්නේ මොකද්ද? Q ඍණ R. C කියන්නේ මොකද්ද? R ඍණ P. ඕක ඔළුවේ තියන් යන්. හරි. මේකේ මම ඩෙල්ටා x ලිව්වා. දැන් මම ඩෙල්ටා x සුළු කරනවා. මේකේ ඩෙල්ටා x ලිව්වොත් මොකද්ද? B වර්ගය ඍණ 4යි නියත පදේ A ධන නෙවෙයි C. ධන C. මෙතන මම B කියන්නේ කවුද? B කියන්නේ අපේ Q ඍණ R. ඔලුවට දාගන්න. Q ඍණ sorry ඒක දාන්නත් එපා. එතෙන් යන්න කලින් ආදේශ ගන්න එපා. ඒතකොට ආයෙත් අපි හිටිය තැනට යන්න ඕන බලන්න මොකද කරන්න කියලා. මොකද්ද මම කරන්න යන්නේ කියන්නේ? මං නම් ඉස්සර මල්ලි ගත්තා නේද? මෙතන මම B වලට උත්තරයක් ගත්තා. B කියන්නේ sorry මෙතන simple දාගන්න තියෙනවා. AC. එහෙනම් මම B කියන තැනට මෙයා දාගන්නවා. A ධන C ඍණ මෙයාගේ වර්ගය ඍණ 4යි AC. ඍණ 4යි AC. මෙයා මම සුළු කරොන්නම් ගියමල්ලි මෙතන එනවා A වර්ගය ධන C වර්ගය ධන 2යි AC ඍණ 4යි AC. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන්. මෙයාගෙන් මෙයා යනවා A වර්ගය ඔලුවට දාගන්න C වර්ගය ලියන්න එපා. ඍණ 2යි AC. මෙයා ලියන්න පුළුවන් නම් ඊමල්ලි A ධන C වල sorry A ඍණ C වල A ඍණ C වල පූර්ණ වර්ගය කියලා.
පූර්ණ වර්ගය කියලා අපිට එහෙනම් delta x ඇවිල්ලා තියෙනවා මොකක් හරි එක්ක පූර්ණ වර්ගයක් a ඍණ c කියන කට්ටිය අපි අතින් දාපු කට්ටිය මම එහෙනම් ඒ හිටපු කට්ටියම දා ගන්නවා a කියන්නේ අපේ මොකද්ද p ඍණ q c කියන්නේ මොකද්ද අපේ r ඍණ p මෙයාගේ පූර්ණ වර්ගය එහෙනම් මෙයා ලියන්න පුළුවන් මෙයා ලියන්න පුළුවන් ධන p ට ඍණ p කැපෙනවා සෝරි මෙතන ඍණනේ පටලනවා මාත් වලට උදේ පාන්දර මෙතන එන්නේ ඍණ වතාවත් මොකද්ද c කියන්නේ r ඍණ p එහෙනම් මෙතන ලියන්න පුළුවන් මෙතන ධන p එනවා 2p ඍණ q ඍණ r වල පූර්ණ වර්ගය එහෙනම් delta x කියන එක නා පූර්ණ වර්ගයක් එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද මෙහි මූල තාත්වික ප්‍රභින්න පරිමේය වේ නිකන් ඔයාලා මේ ගාන බලන්න අර ඔයාලා දන්න සාමාන්‍ය විදියට හැදුවනම් සුළු කරනවා දාම එහෙනම් මේ ළහකට දාගෙන සුළු කරනවා ඩෙල්ටා x අපි මොකද්ද මේ q ඍණ r වල පූර්ණ වර්ගය ඍණ 4යි ac a කියන්නේ p ඍණ q c කියන්නේ r ඍණ p ඔය කට්ටිය දාගෙන සුළු කරගෙන යන සුළු කරන ගිහිල්ලා අපිට පූර්ණ වර්ගයක් ගන්නත් ඕන මෙතෙන්ද සුළු කරන් යන්න ඕන ඔන්න ඔය කියන දේ මේක සමහර විට ඔයාලා සුළු කරලා මේ උත්තරේ ගනි පොඩි ගැටලුවක් ඉඳන් මෙන්න මේ පොයින්ට් එක ඔලුවට දාගෙන යන ලොකු ගැටලුවක් හදද්දී මේක ඔයාලට වැදගත් වෙයි හරි දාගන්න කියලා නෝට් එක අයින් කරා නේ හරි තව පොඩි වෙලාවක් තියෙන හින්දා මම නෝට් එක අනිවාර්යෙන් දාන්නම් එතකොට ඔයාලා නෝට් එක කම්ප්ලීට් කරගන්න මේක තමයි නම් ඉවරයි මගේ දෙවෙනි ආකාරය ඉස්සරට අපි මෙච්චරලා කතා කරේ පළවෙනි ආකාරය ගැන දෙවෙනි ආකාරය මෙහිදී නම් ඉදෙන්නේ වර්ග සමීකරණයක මූලවල ස්වභාවය දත්තයක් විදිහට දීලා දත්තයක් විදිහට අපිට අරගෙන එම සමීකරණ තුල ඇති අපි නොදන්නා පද කිසියම් නියකතයකට ගත හැකි අගයම් පරාසය හොයන්න. ඒ කියන්නේ මොකක් හරි වර්ග සමීකරණයේ මූල තාත්විකද අතාත්විකද මොකක්ද කියලා දෙනවා. දීලා ඒක ඇතුළේ තියෙන මොකක් හරි නියතයක් දන්නේ නැති. අන්න එයාගේ තාත්වික මොකද්ද අගය පරාසය වගේ හොයන්න කියලා තියෙනවා. ඔන්න ඔය වගේ එකක් තමයි දෙවෙනි ආකාරය. මම මේ ආකාර වලට කැදුවේ ඔයාලට ඔලුවට දාගන්න. තියාගන්න. මෙහිදී වර්ගජ සමීකරණයේ මූල වල ස්වභාවය දත්තයක් ලෙස ලබා දෙන අතර එම සමීකරණය තුල ඇති අගය පරාසය සෙවීමට දෙනු ලැබේ. මේක නෝට් එක දාගන්න පොඩි ගානකට යන් අපි මොකද්ද කියලා ඔලුවට දාගමු. එතකොට අපි එකෙන් කියනවා K තාත්වික විට
කියලා තියෙනවා k තාත්වික විට පොඩි සරලම ගණන් මේක මොකක්ද කියලා කියන්න. x වර්ගය ඍණ kx ධන k සමානයි බිඳුව. සමීකරණයට තාත්වික සමපාත මූල පවතිනම් කේට ගත හැකි අගයන් සොයන්න. පොඩි ගානක් ඒ වුණාට මම මේ පොයින්ට් එක ඔයාලට ඔලුවට දාගන්න ඕන හින්දා තමයි මම මේ ගාන ගත්තේ. කියනවා k කියලා තාත්වික විට k තාත්වික විට kx වර්ග x වර්ගය ඍණ kx ධන k සමානයි සමීකරණයේ තාත්වික සමපාත මූල පවතින kට ගත හැකි අගයන් සොයන්න. එහෙනම් නංගි මල්ලි දත්තය තමයි මොකද්ද? මේකේ මූල මොනවද කියනවද? තාත්වික සමපාතයි කියනවා. මූල තාත්වික සමපාතයි කියනවා. එහෙනම් මූල තාත්වික සමපාතය නම් මේකේ ඩෙල්ටා x කියන එක නම් මොකද වෙන්න ඕනේ? තාත්වික සමපාතයි කියන්නේ මොකක්ද? ඩෙල්ටා x සමානයි බිඳුවයි. මතක නැත්නම් අර නෝට් එක බලන්න. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? ඩෙල්ටා x කියන්නේ මොකද්ද? ඩෙල්ටා x සමානයි ඍණ කේවල පූර්ණ වර්ගය b වර්ගය ඍණ 4යි a කියන්නේ 1යි c කියන්නේ k. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයා k වර්ගය ඍණ 4යි k. දැන් මොකද්ද කියන්නේ? ඩෙල්ටා x සමානයි බිඳුව නිසා ඒ තාත්වික ඊට කණේ අපි මෙහෙම ලියමු. එතකොට ගාන හදන කෙනා දන්නවා මෙයා ඩයල් කියලා. මෙයා මේ හරි ඔලුවට දාගෙනව තමයි කරන්න කියලා. කියනවා මොකද්ද? මූල තාත්වික සමපාත වේ. එමෙ හින්දා අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා x සමානයි බිඳුවයි. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් මේ ඊතලේ හරි වටිනවා. ඔය ඊතලෙන් කියන්නම් කියන්නේ එමෙ හින්දා උඩ එක හින්දා පාත එක වෙනවා කියලා. මේ උඩ එක හින්දා පාත වෙනවා. එම නිසා නෙවෙයි. උඩ මේකෙන් හින්දා මේක වෙනවා කියලා. එතකොට ඩෙල්ටා x සමාන බිඳුව හින්දා අපිට ලියන්න පුළුවන් නම් ගෙමල්ලි k වර්ගය ඍණ 4යි k සමානයි බිඳුව. මෙහෙම වෙන හින්දා නම් ගෙමල්ලි අපිට ලියන්න පුළුවන් k එළියට අරන් k ඍණ 4 සමානයි බිඳුව. මේක එන හින්දා අපි නම් ගෙමල්ලි ලියන්න පුළුවන් මොකද්ද? k සමානයි බිඳුව හෝ k ඍණ 4 සමානයි බිඳුව. මේ හින්දා අපි ලියන්න පුළුවන් හරි මේක තමයි. අපෙන් අහන්නේ මොකද්ද? kට ගත හැකි අගයන් මොනවද කියලා. එහෙනම් ගන්න ගන්න පුළුවන් අගයන් තමයි k සමානයි බිඳුව හෝ k සමානයි මෙතනින් ගන්න ඕන තව. තව එක පියවරක් තියෙනවා. k සමානයි බිඳුව හෝ k සමානයි 4. මොන්න ඕක තමයි අපිට ගන්න පුළුවන් අගයන් දෙක. හරි. ඔන්න වගේ ක්‍රමයකට තමයි මෙන්න මේ කියන්නේ. මම මේක ඇතුලෙන් තව ගණන් දෙන්නම්. මේක ඇතුලෙන් මම ගණන් දෙන්නම්. kට ඇතිය ගත හැකි අගයන් සොයන්න. හරිනේ. මම මේක ඇතුලෙන් තව ගානක් ඔයාලට දෙන්නම්. මේක ඔලුවට දාගෙන ඉන්න. වෙලාව 8 වෙන්නත් ළඟයි. මම 8ට කලින් ක්ලාස් එක ඉවර කරනවා. ඒ හින්දා මම තියරි පාර්ට් එක ඉවර කරන්නම්. මේ ගාන වල හදන්න. දෙවෙනි ගාන මම ඔයාලට දවාලේ හදලා දාන්නම් මේක. x වර්ගය ඍණ ලැම්ඩා x ධන ලැම්ඩා සමීකරණ තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇතිනම් සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇතිනම් ලැම්ඩාහි අගය කුලකය සොයන්න. මේකත් පොඩි ගානක් මම ඔයාලට ගණන් දෙන්නම්.
මම මෙතනදී අමාරු ගණන් හදන්න යන්නේ තියරි ටික ඔලුවට වැටෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම අමාරු ගණන් හදන්න යන්නේ නැහැ මෙතනදී. එහෙනම් මෙතන ඩෙල්ටා x ලියා ගන්න ටක් ගාලා ඩෙල්ටා x ලියුවොත් ලියා ගන්න පුළුවන් ඍණ ලැම්ඩා වල පූර්ණ වර්ගය ඍණ ඉස්සලා වගේම තමයි 4යි 1යි ලැම්ඩා එහෙනම් ලැම්ඩා වර්ගය ඍණ 4යි ලැම්ඩා මෙයා ලියන්න පුළුවන් මම ලොකු ගණන් මෙතන හදන්න යන්නේ ඔලුවට දාන්න ඕන හින්දා මේ මොකද්ද මම කරන්න කියලා ලැම්ඩා ඍණ 4 දැන් මෙයාලා කියනවා මොකද්ද සමීකරණය තාත්වික ප්‍රබින්න මූල දෙකක් නංගියේ මල්ලියේ සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියන හින්දා අපිට ලියන්න පුළුවන් නම් ගියමනේ ඩෙල්ටා x කියන එක න ප්‍රබින්න මූල දෙකක්. එහෙනම් ඩෙල්ටා x සමහර විට ඩෙල්ටා x විශාලයි බිඳුවයි. ඩෙල්ටා x විශාලයි බිඳුවයි ඩෙල්ටා x කියන්නේ අපේ ලැම්ඩා වතාවක් ලැම්ඩා ඍණ 4 විශාලයි බිඳුවයි. එහෙනම් මේකට අපි මයාගේ මොකද්ද මේ කියලා මම කියලා දෙන්නම්. අපේ මේකේ අගයන් දෙක මොකද්ද මෙතනින් එන්නේ බිඳුව මෙතනින් එන්නේ බිඳුවයි මෙතනින් එන්නේ ලැම්ඩා වලට 4යි. එහෙනම් මම ওই දෙක මාර්ක් කරගත්තා. මම මේ මොකද්ද කියලා කියලා දෙන්නම්. මොකෙදිද? අසමානතා පාඩමේදී. එතන මේක මම ගෙවුවා. මේක ගාපුවාම විශාලයි පැත්තේ හින්දා මට උත්තරේ ගන්න ඕන මෙන්න මේ දෙපැත්ත. උත්තර දෙක වෙන්නේ. විශාලින්දා. මේක තේරුම් නැත්නම් මම අනිවාර්යෙන් මේ කියලා දෙනවා. සාමාන්‍යයෙන් කරන්න මම මෙතනම කියලා දුන්නොත් වර්ග සමීකරණයක මෙන්න මේ අගයන් දෙක හොයාගත්තා මේ අවසාන අනිවාර්යෙන් මෙහෙම තියෙනවා මේ ආකාරයෙන් ලියා ගන්න ඕන ලැම්ඩා නියත වතාවක් නියත ඍණ විචල්්‍ය ওই විදියට ලියා ගන්න මේක එතකොට අපි ලියන්න පුළුවන් මෙහෙමනේ ලැම්ඩා ඍණ බිඳුව වතාවක් ලැම්ඩා ඍණ 4 විශාල බිඳුවනේ එතකොට මේකෙන් එන ලැම්ඩා උත්තරේ බිඳුව මේකෙන් එන ලැම්ඩාට උත්තරේ 4යි ඒ අගයන් දෙක දාගත්තා විශාල බිඳුවින්ද මේ දෙපැත්ත කුඩා බිඳුව නම් මේ මැද දැන් මේ විශාල බිඳුවනේ එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා ලැම්ඩා මොකක් වෙනකොටද ලැම්ඩා කුඩායි බිඳුව හා හෝ ලැම්ඩා විශාලයි 4 වෙනකොට ඔය අගේ පරාසයන් වලදී තමයි අපේ මේ තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා. ඒතකොට තාත්වික ප්‍රබින්න මූල වෙනකොට ලැම්ඩා ගන්න පුළුවන් අගයන් තමයි බිඳුවෙන් වඩා කුඩා අගයනුයි 4ට වඩා විශාල අගයනුයි. එහෙනම් මේක කුලක විදියට ලියන්න පුළුවන් ලැම්ඩා අවයවයක් මොකද්ද? ඍණ අනන්තේ ඉඳන් බිඳුවට යනකම් ඒවයි මේලය අය මොකද්ද? 4 ඉඳන් ධන අනන්තයට යනකම් මෙන්න මේකේ උත්තර ටික ගන්න පුළුවන්. හරිනේ. මම ඔගේ ගණන් දෙන්නම් පොඩි දේවල් ටිකක් පොඩි ගණනක් මම කියලා දුන්නේ තව දෙයක් නම් ඒ මල්ලි මෙන්න මේක ඔය ඩෙල්ටා x අපි ගන්නවා තව දාගන්න නෝට් කියලා ඩෙල්ටා x පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කිසියම් සිතයකට ගත හැකි අගයම් පරාසය හොයන්නත් ඒ කියන්නේ මොකක් හරි සිතයක් දීලා තියෙනකොට ඒ සිතේ අගය පරාසය හොයන්නත් ඔය ඩෙල්ටා x කියන එක නා ගන්න පුළුවන් මෙහෙම නෝට් එක දාගන්නකෝ එලා දාගන්න කිසියම් ශ්‍රිතයකට ගත හැකි අගය පරාසය සෙවීමට විවේචකය භාවිතා කළ හැක
උදාහරණයක් විදියට මේක ගන්න. කියලා තියෙනවා ගාණක් y සමානයි x වර්ගය ධන x ධන 1යි x ධන 1යි කියලා තියෙනවා වේ මේකින් අහනවා මේ චිතර x තාත්වික වේ නම් y ට ගත හැකි අගය පරාසය සොයන්න. අංගිය මල්ලි මෙතන කියන්නේ මෙතන තියෙනවා මෙතන කියන්නේ x තාත්වික වේ නම් කියලා කියන්නේ මේ වර්ග මෙතන තියෙන වර්ගජ සමීකරණයේ මූල තාත්වික වේ නම් එයා මුකුත් කියන්නේ x තාත්වික වේ නම් අපි එහෙනම් මෙතනින් අංගිය මල්ලි මේ වගේ ගානක් හදන්නේ x තාත්වික වෙන හින්දා අපි x වලින් වර්ගජ සමීකරණයක් අපි මේකදී ගොඩනගා ගන්නවා. මේක අපි හරස් ගුණනය කරොත් x ධන 1යි සමානයි x වර්ගය ධන x ධන 1. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් මේ ඔක්කොම මේ පැත්තට අරන් ලියන්න පුළුවන් x වර්ගය x එළියට ගත්තොත් මෙතන 1යි මේ පැත්තෙන් ඍණ එනවා ඍණ y මෙතන ධන 1යි මේ පැත්තේ ඍණ y මෙහාට යනවා එතකොට මෙහෙමයි එහෙනම් මගේ වර්ග සමීකරණය වෙන්නේ x ධන x වතාවත් 1 ඍණ y ධන 1 ඍණ y ඔහමනේ එහෙනම් දැන් ගාණ කියනවා මොකද්ද x තාත්වික බැවින් x තාත්වික බැවින් x තාත්විකයි කියන්නේ මොකද්ද මේ වර්ග සමීකරණයේ විචල්‍ය තමයි x එහෙනම් මොකද්ද කියන්න පුළුවන් ඉහත වර්ගජ සමීකරණයේ මූල තාත්වික වේ ඒ හින්දා අනිවාර්යෙන් කියන්න පුළුවන් ඉහත delta x කියන එක නා විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන. මේකේ delta x කියන්නේ මොකද්ද? delta x කියන්නේ b. 1 ඍණ y වල වර්ගය ඍණ 4යි නියත පදයේ 1යි නියත පද වර්ගජ පදයේ සංගුණ 1යි 1 ඍණ y මෙතනින් එතකොට අපිට කියන්න පුළුවන් මෙයා ආදේශ කරොත් මම මේව සුළු කරගත්තොත් 1 ධන y වර්ගය ඍණ 2y ඍණ 4 ධන 4යි y එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් y වර්ගය ධන 2y ඍණ 3 මෙතනින් මට එනවා නම් ගෙමල් එහෙනම් මේක මෙතෙන්ද දැම්මොත් ලියන්න පුළුවන් y වර්ගය ධන 2y ඍණ 3 විශාලයි හෝ සමානයි බිඳුව කියලා අසමානතා පාඩම මම තාම කරේ නෑ මම ඉස්සරහට කරනවා කොහොමද මේ අසමානතාවය විසඳන්නේ මේක සාධක කඩා ගන්නවා මොනවද මේකේ තියෙන සාධක දෙක y ධන 3යි y ඍණ 1යි විශාල හෝ සමානයි බිඳුව කියලා කියන්නේ එහෙනම් මෙහෙම ලියාගත්ත ගමන් අපිට ගන්න ණය ගන්න පුළුවන් කොහමද මෙහෙම ලියාගත්ත ගමන් අපි අඳගත්තොත් එයානම් ණයෙන්ම තමයි හරි මෙතන කීයද එන්නේ ඍණ 3 එනවා 1 එනවා y වලට උත්තර වැඩි එක්කන 1 එහෙනම් මෙතන ඍණ 3 වර්ග සමීකරණයකින් අනිවාර්යෙන් ඔහොමයි
දැන් විශාලව සමාන බිඳුව හින්දා මේ දෙපැත්ත. එහෙනම් y වල උත්තර වෙන්න ඕන y කියන එකන කුඩයි විශාලව සමානයි තියෙන හින්දා ඍණ සමාන ලකුණක් වෙනවා. ඍණ 3යි හා y කියන එකන එකට වඩා වැඩි. එහෙනම් නංගි මල්ලි අපි ලියන්න පුළුවන් මේක තමයි අපේ උත්තරේ. මෙයා කුලකයක් විදිහට ලියාගත්තොත් y කියන එකන අවයවයක් මොකද්ද? ඍණ අනන්තයේ ඉඳන් ඍණ 3ට එනවා. මේලය ඍණ අනන්තයේ ඉඳන් ඍණ 3ට හා කියන්නේ හොවා නෙමෙයි හෝ මේලය ඊට පස්සේ මෙතන එකේ ඉඳන් ධන අනන්තය දක්වාම එකේ ඉඳන් ධන අනන්තය දක්වාම අපේ y වලට උත්තරේ එනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි ඊළඟ මේකෙන් ගන්න පුළුවන් තව දෙයක්. මොකක් හරි සිතයක් දීලා තියෙනවා. එතකොට මෙතන අපි කවදාවත් කියලා නැහැ මෙන්න ඔය සිතය දුන්නට මෙතන මේ සිතය මෙන්න මේ සිතය දුන්නා නම් වල කියලා නැහැ කොහෙවත් වර්ග ඒ කියලා තියෙන x තාත්වික වේනම් කියලා නැහැ කොහෙවත් මේ වර්ගජ සමීකරණයේ මූල තාත්වික වේනම් කියලා. ඒක අපි ගොඩ නගා ගන්න ඕනේ. ඒක තමයි බේසික් එක. ඒක තමයි ඔලුවට දා ගන්න ඕනේ. අපි ගන්න පොඩි දෙයින් ගොඩ නගා ගන්න දැනගන්න ඕනේ. ඒක තමයි මැක්ස් කියන්නේ. හරි. එතකොට මෙතනින් අපි ඉස්සරහට ගියොත් ආකාර අපි දෙකක් කතා කරා. ඔයාලට මේ වගේ ගණන් හම්බෙලා ඇති. සමහරවිට මේ ගණන් හදන්නම් වාලේ. ඒ කියන්නේ ක්‍රමයක් දන්නේ මොකද්ද මේ කරන්න කියලා දන්නේ. හැබැයි මේ ගණන් මම මෙහෙම හදලා තියෙනවා. ඒ හින්දා මෙහෙම හදනවා කියලා හදන්න ඇති. දැන් එහෙම බෑ. හරියට ඔලුවට දාගෙන ඇයි මෙහෙම හදන්නේ කියලා තමයි ඉස්සරහට යන්න ඕන. මම දැන් ආකාර දෙකක් කියලා දුන්නා. ඔය ගානක් දාගන්න. හරි. මේක මගේ අවසාන ආකාරය දාගන්න තුන්වෙනි ආකාරය දාගන්න නෝට් කරලා නෝට් කියලා දාගන්න. මෙහිදී මේකෙන් නම් කියන්නේ නෝට් එක දාගන්න කලින් මෙහිදී දෙනවා එක වර්ගජ සමීකරණයක් දෙනවා. වර්ග සමීකරණය දීලා එයාගේ මූල ස්වභාවයක් මොකක් හරි කියලා දෙනවා. ඒ කියන්නේ මූල වර්ග සමීකරණයක් දීලා එයාගේ මූල තාත්විකද අතාත්විකද පරිමේයද මොකක් හරි කතන්දරයක් කියලා මූලවල ස්වභාවයක් දෙනවා. ඊට පස්සේ තව වර්ග සමීකරණයක් දීලා ඒ වර්ග සමීකරණයේ මූල කොහොමද කියලා එයාගේ මූල තාත්විකද අපරිමේයද දෙන ලද ඒ කියන්නේ අලුතෙන් දෙන වර්ගජ සමීකරණේ මූල කොහොමද කියලා අහනවා. කියන්නේ අපිට එක වර්ගජ සමීකරණයක් දීලා මොකක් හරි වර්ගජ සමීකරණයක් දීලා ඒකේ මේ මූලවල ස්වභාවය අපිට කියනවා. මූලවල ස්වභාවය අපිට කියනවා. ඒ ස්වභාවය කියලා අපිට අලුතෙන් දෙන තව වර්ගජ සමීකරණයක්. මෙන්න මේ මූලවල ස්වභාවය මේ අලුතෙන් දෙන ලද වර්ගජ සමීකරණයේ මූලවල ස්වභාවය අපෝහණය කරන්න ඕන. හරිනේ. එතකොට ලියාගත්තොත් ලියාගන්න. මෙහිදී සංකේතාත්මක වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය දත්තයක් ලෙස ලබා දී වෙනත් සංකේතාත්මක වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය නිර්ණය
කිරීම. හරි. මේක තමයි. ඒතකොට මොකක් හරි වර්ග සමීකරණයක් දෙනවා. එයාගේ මූලවල හැඩයක් කියනවා. ඒ හැඩය කියලා අපි අලුතෙන් දෙන වර්ග සමීකරණයේ මූලවල ස්වභාවය තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. හොයන්න තියෙන්නේ. මම පොඩි ගානක් ලියාගමු. උදාහරණයක් විදියට ax වර්ගය ධන bx ධන c සමානයි 0 කියලා සමීකරණයේ මූල අතාත් විකනම් ax ඍණ 2යි a ධන b x ධන a ධන 2යි b ධන 4යි c සමානයි 0 සමීකරණයේ මූලද අතාත්වික බව පෙන්වන්න. හරි නං වෙන්නේ. ඉස්සරවම පළවෙනි වර්ග සමීකරණයේ ඩෙල්ටා x එක හොයාගන්න. ඩෙල්ටා x එක ලියන්න. හරි. ඩෙල්ටා x එක කොහොමද ලිව්වේ? ඩෙල්ටා x එක කියන්නේ ඩෙල්ටා x කියන්නේ b වර්ගය ඍණ 4යි ac. මෙයාගේ මූල අතාත්විකයි කියලා කියනවා. එහෙනම් ඒ b වර්ගය ඍණ 4යි ac කියන එක නම් කුඩයි බිඳුව. මේ සරල ගානක්. දෙවෙනි එක්කනාගේ ඩෙල්ටා x දෙක ලියා ගන්න. ඩෙල්ටා x දෙක. ඩෙල්ටා x දෙක මොකද්ද? ඍණ 2යි a ධන b වල පූර්ණ වර්ගය ඍණ 4යි a c a ධන 2යි b ධන 4යි c. මෙයා මං සුළු කරොත් ලියන්න පුළුවන් 4 වතාවක් ඍණ 2යි මෙතන. ඍණ 2 වතාවක් a ධන b. කොහමනේ? එතකොට 4 වතාවක් a ධන b වල පූර්ණ වර්ගය 4 එළියටත් ගන්නවා. ඍණ a වතාවක් a ධන 2යි b ධන 4යි c. ඊට පස්සේ මේක ඔප්පු කරගත්තොත් සුළු කරොත් a වර්ගය ධන b වර්ගය ඍණ a වර්ගය ඍණ 2යි ab ඍණ 4යි ac. මෙතන ඊට පස්සේ මම 4 එළියට අරන් තියෙන්නේ. මෙයාට මෙයා යනවා. මෙතන මට එනවා නංගී මල්ලියේ b වර්ගය මෙයා මං සුළු කරලා වැරදිනේ. මෙතන තව කෑල්ලක් එන්න ඕන. කියන්න වැරදෙනකොට එතකොට මෙතන එන්නේ a වර්ගය ධන b වර්ගය ධන 2යි ab. මේ පූර්ණ වර්ගයන්නේ. හරි. ඊට පස්සේ ඍණ a වර්ගය ඍණ 2යි ab ඍණ 2යි 4යි ac. එතකොට මෙයාට මෙයත් යනවා. එතකොට මට උත්තරේ එනවා
ඒට මෙයත් යනවනේ b වර්ගය ඍණ 4යි ac. එහෙනම් මෙන්න මෙයා කියන එකන ඍණයි. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? 4 වතාවක් b වර්ගය ඍණ 4යි ac කියන එකන කුඩයි බිඳුව. එම නිසා මට ලියන්න පුළුවන් දෙවන වර්ගජ සමීකරණය. එම නිසා මෙම වර්ගජ සමීකරණයේ මූල තාත්වික වේ. හරි නම් ගිමල්ලියේ මම අද කතා කරා ඩෙල්ටා x එකත් එක්ක කොහොමද විවේචකය අපි අරගෙන මේ මූල හොයන්න නැතුව ඒ වර්ගජ සමීකරණයේ මූලවල ස්වභාවය හොයන හැටි. ඒක තමයි මම දාලා තියෙන්නේ. මේ නෝට් එක මම දානවා. නෝට් එක බලා ගන්න. තේරුම් නැති දෙයක් තියෙනවා අනිවාර්යෙන් ගෲප් එකට දාන්න මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් කතා කරනවා. ඒත් එක්කම කියන්න ඕන දැන් ඉස්සරහට මෙතනින් ඉස්සරහට වෙන්නේ අපිට කතා කරන්න ඕන මූලවල එකතුව. මූල හා සංගුණක අතර සම්බන්ධය. ඉස්සරහට කතා කරන්න තියෙන මූල හා සංගුණක අතර සම්බන්ධය මම ඒක හෙට බැරි වෙයි. සමහර විට හෙට පුළුවන් එමන් දවල් වලට කියන්නම් හෙට හරි අනිද්දා උදේ හරි. ওই දවස් දෙකකින් එක්ක මම ඒක කවර් කරනවා. හරි එහෙනම් මේ හැමෝම සහභාගී වුණ හැමෝටම ස්තුතියි. මොකක් හරි ගැටලුවක් තියෙනම් අනිවාර්යෙන් ගෲප් එකට දාන්න. අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ගණන් මම අද දාන්නේ මම අද හවස් වරුවට මේ ආශ්‍රයෙන් තියෙන ගැටලු දාන්නම්. අපි එමුත් ඒ ගැටලු හෙට විසඳමු. හෙට උදේ ගැටලු විසඳමු. විසඳලා අනිද්දා අපි අලුත් පාඩම කියන්නේ මේ පාඩම අලුත් කොටස පටන් ගමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. කට්ටිය උදේම නැගිට්ටා. මාත් උදේම නැගිට්ටා. වයි ටික කරන් යන්න. මේ මම නෝට් එක ගෲප් එකට දාන්නම්. හැමෝටම සුබ දවසක්. සුබ අනාගතයක්. Thank you.
Ini belum. Ya.
मागे देखो